නමෝ බුද්දාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මේ පරලෝකීය කීපී සිසිර ලතා භාර්යාවට පින් අනුමෝදන් කිරීම පිණිස සේනාලි පල්මඩ මීරිගම ලිපිනේ පදිංචි පින්වත් අමරසේන මද්දුම ස්වාමි පුරුෂයා, කුමානි මද්දුම දියණිය, ලලිත් මද්දුම පුතණුවන් විසින් තමයි උදාරමේ ධර්ම දානමේ පින්කම අද දවසේ බාරගෙන කටයුතු කරමින් උදාර පුණ්‍ය ධර්මයක් රැස් කරගන්නේ. පින්වත්නි, මේ ඔබට මේ ලැබිච්ච කාල හෝරාව සතුටු වෙන්න. ඔබේ ජීවිතයේ දුර්ලභ වූ අති දුර්ලභ වූ උදාර පිනක් තමයි මේ රැස් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ යම්තාක් අනුග්‍රහයන් තියෙනවා නම්, මේ ලෝකේ යම්තාක් දාන තියෙනවා නම්, මේ ලෝකේ යම්තාක් සැලකිලි තියෙනවා නම් ලෝකයාට, ඒ සියලු සැලකිලි අතර, අනුග්‍රහ අතර, දානයන් අතර අග්‍රම අනුග්‍රහය තමයි ධර්මයෙන් කරන අනුග්‍රහය. අග්‍රම දානය තමයි ධර්ම දානය. අග්‍රම උපකාරය තමයි ධර්මයෙන් කරන උපකාරය. මේ උපකාරයයි ඔබ දෙව් මිනිස් ලෝකයා උදෙසා කරන්නේ. මේ උපකාරය නිසා තමයි පින්වත්නි මේ ලෝකයේ මේ අසත්පුරුෂ ජනයා අතර සත්පුරුෂයන් බිහි වෙන්න පටන් ගත්තා. නිකලස් සත්ත්ව ප්‍රජාව අතර, කෙලෙස් සහිත සත්ත්ව ප්‍රජාව අතර නිකලස් මුනිවරු බිහි වෙන්න පටන් ගත්තා. සතර පායට එන සංයෝජනයෙන් බැඳිලා සතර පායට යන සත්ත්ව ප්‍රජාව අතර සතර පායෙන් මිදුණු ජනයා බිහි වෙන්න පටන් ගත්තා. කාම මඩගුරුවේ ඉරලා ඉන්න සත්ත්ව ප්‍රජාව අතර කාම මඩගුරුවෙන් නිදහස් වුණු උත්තමයෝ බිහි වෙන්න පටන් ගත්තා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වැළඳ ගනිමින් ඉන්න සත්ත්ව ප්‍රජාව අතර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් වුණු උත්තමයෝ බිහි වෙන්න පටන් ගත්ත. පින්වත්නි, මේ උදාර ධර්ම දානයත් එක්ක මේ උදාර ධර්ම දානයේ ආශ්චර්ය බලන්න. ලංකා ධරණී තලේ පවා තිරුවන් විශී පුදන සත්පුරුෂ ජනයා බිහි වෙන්න පටන් ගත්තා. අහස උසට ඒ සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. සේරජානන් වහන්සේලා තුන් ලෝකෙම දිනන මොහොත සෙවන සැලසූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජානන් වහන්සේලාගේ පිහිටවීම පවා මේ සියලු ආශ්චර්යයන් සිදුවුනේ ධර්ම දානයේ අසිරියකින්. ඉතින් ඒ වගේ දෙව් මිනිස් ලෝකයාට බොහෝ යහපත කළ, බොහෝ සැපේ උදා කළ ඒ ධර්ම දාන මේ පින්කමින් රැස් වෙන පින මේ ධර්ම දාන දින ඇත්තන්ට සසර පුරාම සියලු දුක් දුරු වෙලා සියලු සැප සැහැල්ලුව උදා වීම පිණිසම පින්වත්නි අනුග්‍රහ කරනවා. ඒක සත්‍යයක්. ඉතින් ඒ නිසා ඒ උදාර පින්කම ගැන හිතා සතුටු වෙමින් අද දවසෙත් අපි ආරම්භ කරන්නේ
ඒ සම්බුදුරජාණන් වහන්සේගේ සිතේ ආශ්චර්ය ගැන. සම්බුදු සිතේ ආශ්චර්ය ගැන. එතකොට අපි කතා කරමින් හිටියා සම්බුදු සිතේ පැනනගුණු උදාර දසබල ඥානයක් වන සබ්බත්තගාමිනී පටිපදං යථාභූතං පජානාති කියන සර්වඥ නිතක් තිබුණ ශාස්ත්‍රඥ වහන්සේට. ඒ සබ්බත්තගාමිනී පටිපදං යථාභූතං පජානාති කියන උදාර ඥානී පිහිටා මේ දෙව් මිනිස් ලෝකයාගේ පිහිට පිණිස පිළිසරණ පිණිස ඒ සත්වයාගේ චිත්තසංතානයේ කෙලෙස් ගඟ නවතාලීම පිණිස දුරු කිරීම පිණිස නිරුද්ධ කිරීම පිණිස විවිධ පරියායන්ගෙන් සර්වඥයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට ධර්මයේ දේශනා කළ ආශ්චර්යයි පින්වත්නි. ආශ්චර්යයි උදාරයි. අද දවසෙත් ඔබට ඒ වගේ විස්මිත දහම් පරියායක් තමයි පින්වත්නි කියලා දෙන්නේ. මේ දේශනාවේ මාලාවක් තියෙන පින්වත්නි සුඛින්ද්‍රිය වර්ගය කියලා. හරි ආශ්චර්යයි. ඔබට අහද්දි මේක ශාස්ත්‍රඥ වහන්සේගේ ආශ්චර්යම තේරුම් ගන්න මහන්සි ගන්න පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි එතකොට මේ කියන දහම් කරුණු තුලින් නෝනෙ විමසලා ජීවිතයට ගලපලා ධර්මාවබෝධය පිණිස තමන්ගේ ජීවිතයේ යම් හැකියාවක් උපද මොහොතකට හරි හැකියාවක් උපදන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ සුඛින්ද්‍රිය වර්ගයේදී මේ සුද්ධක කියන සූත්‍රය දේශනා කළා. මහණෙනි ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඉන්ද්‍රිය කියත්තේද පහක් තියෙනවා. කවර පසද්දයත් සුඛින්ද්‍රියං දුක්ඛින්ද්‍රියං සෝමනස්සේන්ද්‍රියං දෝමනස්සේන්ද්‍රියං උපේක්ඛේන්ද්‍රියං උපේක්ඛා ඉන්ද්‍රියං. හරි ආශ්චර්යයි පින්වත්. එතකොට බලන්න දැන් ඔබට ඇසනම් වූ ඉන්ද්‍රිය මේ වෙලාවේ පාවිච්චි කරනවා. ඒතර ඒක ඉන්ද්‍රියක් විදියට භාගතුන් වහන්සේ සමහර අවස්ථාවල පාවිච්චි කරනවා, කතා බහ කරනවා. ඊළඟට කන නම් වූ ඉන්ද්‍රිය මේ වෙලාවේ පාවිච්චි කරනවා. ඒතර බලන්න මේ ඉන්ද්‍රිය කියන ස්වභාවය තේරුම් ගන්න. ඒ වගේ අපේ ජීවිතය තුළ තවත් ඉන්ද්‍රියන් මේ වගේ පහක් උපදිනවා. ඇසයි රූපයි විඥාන එකතු වෙනකොට ඇස නම් වූ ඉන්ද්‍රිය උපදිනවා. කනයි ශබ්දයි විඥාන එකතු වෙනකොට කන නම් වූ ඉන්ද්‍රියක් උපදිනවා. නාසය ගන්ධ සෝඳයි විඥාන එකතු වෙනකොට නාසය නම් වූ ඉන්ද්‍රිය උපදිනවා. දිවයි රසය විඥාන එකතු වෙනකොට දිව නම් වූ ඉන්ද්‍රිය උපදිනවා. කයයි පහසයි විඥාන එකතු වෙනකොට කය නම් වූ ඉන්ද්‍රිය උපදිනවා. මනසයි අරමුණේ විඥාන එකතු වෙද්දී මනස නම් වූ ඉන්ද්‍රිය උපදිනවා. ඒ වගේ තමයි පින්වත්නි සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය මේවත් පින්වත්නි අපේ ජීවිතය තුළ ඒ අවස්ථාවල උපදින ඉන්ද්‍රියන්. දැන් අර ඔබට අර මුලින් කිව්ව ඉන්ද්‍රියන් මුල් කරගෙන ධර්මය අවබෝධ කරන්න හැටි ආයතන මුල් කරගෙන. ඒතර සමහරවිට මේ ඇස ආයතනයක් විදිහට නම් කරනවා ඉන්ද්‍රියක් විදිහට පාවිච්චි කරනවා පින්වත්. ඒතර මේ ඇහැ රූපය විඥාන එකතු වීමම ඇස නම් වූ ඉන්ද්‍රිය එකතු වීම පින්වත්. ඉපදීම. දැන් ඇස නම් වූ ආයතන ගැන කතා කරනකොට මේ රූපය ගැනත් කතා කරලා ඊළඟට එතන මානසිකාරයත් කතා කරලා ස්පර්ශයත් කතා කරලා විඳීමත් කතා කරලා එතන ඉපදෙන හඳුනා ගැනීමත් කතා කරලා එතන ඉපදෙන චේතනාවක් ගැන කතා කරනවා. මේ ඇසනම් ඉන්ද්‍රිය ගැන කතා කරනකොට එහෙම කතා වෙන්නේ නැහැ. ඒතර එතනදී කතා වෙන්නේ මේ ඇසනම් වූ ඉන්ද්‍රියක් ඉපදුනා. ඇසනම් වූ ඉන්ද්‍රිය ඉපදුනා. මේ ඇසනම් වූ ඉන්ද්‍රියේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයක් අවබෝධ කළොත් ඒක කෙනෙක් සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. අපි බලමු එතකොට මේ අද කතා කරන ඉන්ද්‍රියන් ටික මුල් කරගෙන කොහොමද ශ්‍රාවකයෙක් විමුක්ති සිතක් උපදවා ගන්නෙ? මේ පින්වත්නි කෙනෙක් කෙනාගේ
චිත්ත සංතානයේ තියෙන යම් යම් ස්වභාවයන් අනුව තමයි භාගතුන් වහන්සේ ඉස්මතු කරන්නේ. දැන් ඔබට මතකයි සාලීක සූත්‍රය ඉස්මතු කළා. එතකොට මේ ගෘහ ජීවිතයේ වසන අය කාය දුස්චරිත සමහර වචී දුස්චරිත මනෝ දුස්චරිතත් එක්ක ඉන්න කට්ටිය. ත්‍රි කට්ටිය ඉන්ද්‍රිය කතා ආයතන කතා පටිච්චසමුප්පාද කතා ඕලුවට යන්නේ. ඒගොල්ලන්ට ඕලාරික කාරණේ තමයි හිතට තීරුම් කළව දෙන්න පුළුවන්. තමයි නිරිලා ඉන්න කාය දුස්චරිතය. ඒක ඉස්මතු කරලා දෙනවා. වචී දුස්චරිතය. ඒගොල්ලෝ නිරිලා ඉන්න තැන. මනෝ දුස්චරිතය. ඒ කාලේ මේ ගිහි අතහැරපු ශ්‍රාවකයෝ හිටිය පින්වත්නි ආශ්චර්යයි. ඒතර මේ බොහෝ කලක් දැන් සසරි භාගතුන් හතර සසර පේනවනේ මේක එක්කිනානේ. ඒතර බුදුරජාණන් වහන්සේ කොහමද ගන්නේ සසරේ බලලා මේ කිනා හරි ආශ්චර්යයි මේ කිනාට සංවේදී වෙන දහම්පරයය ඉස්මතු කරනවා. ඒතර මේ හිම එකක් මේ කාය වචී මනෝ සුචරිතය වැඩිලා හොඳට සංසිඳිත හිතක් ඇති වෙච්ච කෙනෙකුට මේක ඕලාරික වෙන්න පුළුවන් මේ කාරණේ සංවේදී වෙන්න පුළුවන්. සමහරලාට යම් යම් සැපේ දුක මුල් කරගෙනම සමහරලාට ජීවිතේ හිතා කටයුතු කරපු කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට. ඒ දේවල් මුල් වෙලා කටයුතු කරපු කෙනාට මේ පැත්තම ඉස්මතු කරලා දෙනවා. එතකොට හරි පුදුමයි පින්වත්. දාර්ශනිකය බලන්න. දිත්තේ දිත්ත මත්තම්. ඇසුවා විතරයි. ඒතර එහෙම ඒ වචනේ කියද්දී එයාට තේරුණා එහෙනම් දැන් ඇහෙන් රූපයක් දැක්කා. එහෙනම් ඒකත් එක්ක එතකොට එහෙනම් දැන් භාගතුන් වහන්සේ දේශනා කළේ ඇසුව විතරයි. දැක්කොත් දැක්කා විතරයි. එහෙනම් ඉන් එහාට දෙයක් හිත ඇතුළේ තියෙනවා නම් ඒ ඔක්කොම එහෙනම් කෙලෙස් තමයි කියලා තේරුම් ගන්න පුළුවන් මානසික වටපිටාව සසරින් ගෙනාවා. එතකොට ධර්මයේ තියෙන බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආවා කියලානේ එතකොට තියෙන්නේ. එතකොට කාමයේ වෙන් වෙච්ච චරිතයක් එතකොට සසරේ. ඒතර එහෙම චරිතේ කුසලයන්ගෙන් පවා යම් ප්‍රමාණයකට වෙන් වෙච්ච චරිතයක්. එහෙම චරිතයට අරක කියද්දිම හිතට ටක් ගාලා සංවේදී වෙනවා. ඒ වගේ තමයි පින්වත්නි. සමහර ශ්‍රාවක විතර ඒකයි අපි දැන් මේ දහම් පරයයක්ම ඔබට ඉස්මතු කරන්නේ ඒ නිසා. මේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන මුලින් සාදුකාර දීලා අනුමෝදන් වෙන්න. ඊකාන්තින් භාග්‍යතුන් සම්මා සම්බුද්දයි කියලා. අනේ මං මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා. ඊවන් ශාස්ත්‍රුන් වහන්සේ නම දේශනා කරපු ධහම නම් ස්වාක්කාතයි මනාකොටම දේශනා කරපු ධහමක්. අනේ මං මේ ධහම දිවිමියෙන් සරණ යනවා. ඒ භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ අනේ උතුම් ස්වාක්කාත ධහම සරණ ගියේ පිරිසනම් එසේ මෙසේ පිරිසක් නෙමෙයි සුපටිපන්න ගුණයෙන් යුක්තයි ඒකාන්තයෙන් අනේ මං මේ ශ්‍රාවක සංඝ රත්න සරණ යනවා කියලා තමයි තිරුවන් සරණේ අපි පිට අපි ධර්ම ශ්‍රවණය කරමින් අපි මේ තිරුමේ අපි සෝතාපට්ටි අංගම දියුණු කරගන්න අපි අරමුණක් කරගන්න ඕන මේ ධර්ම ශ්‍රවණය කියන කාරණේ. ඊතර බුදුරජාණන් දේශනා කළා කතමංච බික්කවේ සුඛින්ද්‍රිය. දැන් ඔබට සුඛින්ද්‍රිය කියලා එකක් මේ ජීවිතේ තියෙනවා කියලා දැක්ක භාග්‍යතුන් වහන්සේ දැන් ඒක විස්තර කරනවා තව ශ්‍රාවකයෙකුට තේරුම් ගැනීම පිණිස. කුමක්ද? බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි කතමංච බික්කවේ සුඛින්ද්‍රිය යංකෝ බික්කවේ කායිකං සුඛං. යං කායික සැපයක් ඇද්ද? ඔන්න අපි කවුරු කෙනෙක් අපි ඔළුව අත ගන්න. රැස් දෙයක් ගන්නට පිය වෙලා අපිට මොකද වෙලා තියෙනකොට? යම් සැපයක් විඳිනවා. කායිකං සුඛං. ඊළඟට කියන කායිකං සාතං. යම් කායික මිහිරි බවක් ඇද්ද? කායික මිහිරි බවක් ඇද්ද? ඊළඟට විස්තර කරන කාය සම්පස්සජං සුඛං සාතං වේදිතං. කය ස්පර්ශයෙන් විඳින යම් සැපයක් මිහිරි බවක් ඇද්ද? ආන්නයකට තමයි කියන්නේ සුඛින්ද්‍රිය ඉපදුනා කියලා කියන්නේ ඒකට. සුඛින්ද්‍රිය ඉපදුනා කියලා කියන්නේ ඒකට. ඒතර මේ වෙලාවට ශ්‍රාවකයා කොහොමද කරන්නේ? සුඛින්ද්‍රියත් එක්ක තමයි ජීවත් වෙන්නේ. එතකොට දැන් සුඛින්ද්‍රිය ඉපදුනා. සුඛින්ද්‍රිය ඉපදුනා. તો කොමකින්ද ඉපදුනේ? ස්පර්ශයෙන් හටගත්තේ. එතකොට කයයි පහස විඥානය එකතු වෙනකොට තමයි සුඛින්ද්‍රිය උපදින්නේ. එතකොට එයා සුඛින්ද්‍රිය ඉපදුණු බව දැනගන්නවා, පවතින බව දැනගන්න ඕන, නැති වෙන බව දැනගන්න ඕන. එතකොට තමයි කෙලෙස් දුරු වෙන අනුග්‍රහ කරන්නේ.
නැත්නම් පුතත්ජන කෙනාගේ ස්වභාවය මොකද්ද? හට ගැනීමක් දන්න තේරුම් ගන්න තරම් මොලේකුත් නැහැ යාට. පවතිනවා කියලා තේරුම් ගන්න තරම් මොලේකුත් නැහැ. නැති වුණා කියලා තේරුම් ගන්න මොලේකුත් නැහැ. එතකොට මොකද වෙන්නේ? එයාගේ ඒකේ ආස්වාදයට ගිජු වෙලා ආයෙත් ඒක හොයන්න පෙළඹෙනවා මිසක මේක හට ගැනීමක් තියෙනවා, පැවතීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, ආස්වාදයක් තියෙනවා, ආදීනමක් තියෙනවා, නිස්සරණයක් තියෙනවා කියලා මොකක්වත් පුතත්ජන කෙනාට වැටහෙන්නේ නැහැ. ආරි භූමියට එනකොට මොකද වෙන්නේ? මේ හට ගැනීම, පැවතීම, නැතිවීම ප්‍රකට නම් ඒකේ ආස්වාද ප්‍රකටයි. ආස්වාද මොකද්ද? ඒ නිසා හතර හට ගන්න සතුට සොම්නසක් තියෙනවා. එතකොට ඒක ආදීනමයි කොහොමද? ඒක අනිත් වෙලා යනවා. නිස්සරණය කොහොමද? ඒ කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇති තෘෂ්ණා නිරෝධයමයි. ඉතිරි නැතුව නිරුද්ධ වීම. එතන මේක හරිය ලස්සනට ඉස්සරහට විස්තර කරනවා මේ සැප ඉන්ද්‍රිය නිරුද්ධ වෙලා යන විදිය. හරි ආශ්චර්යයක් පින්වත්. මොන බලන්නේ සැප ඉන්ද්‍රිය කියනක ජීවිතය හට ගන්නකොට ඒක තීරුම් අරගෙන වාසය කරන්න ශ්‍රාවකයා පුරුදු වෙන්න ඕන. ශ්‍රාවකයා පුරුදු වෙන්න ඕන. ඒකයි දැන් මේ භාගතුන් වහන්සේ මේ දේශනා ඉස්මතු කරන්නේ. සමහර කෙනෙකුට එතකොට මේ පැත්ත තමයි ඉස්සරහට දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙන සමහරට. මේ සංවේදී වෙන්න පුළුවන් වඩා වේගින්. එතකොට එයා සැප දුක උපේක්ෂාව විතරයි එයා අරමුණු කරගන්නේ. මොකද හැමතිස්සෙම එක්ක සැපක් අපේ ජීවිතේ හට ගන්න, එක්ක දුකක් හට ගන්න, එක්ක උපේක්ෂාවක් හට ගන්නනේ පින්වත්. ඒතර මේ මොල් කරගෙන කෙලස් දුරු කරන්න පුළුවන් ශ්‍රාවකෙකුට. මොකද ඒකට හේතුව තණ්හාවෙන් ගලන්නෙම වේදනාව ප්‍රත්‍යය. තණ්හාවෙන් ගලන්නෙම වේදනාව ප්‍රත්‍යය. වේදනාව ප්‍රත්‍යයෙන් ගන්න තණ්හා ගඟ සිඳින තැනක් මෙතන එතකොට. වේදනාව ප්‍රත්‍යයෙන් ගන්න තණ්හා ගඟ සිඳින තැනක් මේක. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට පින්වත්නි කතමංච බික්ඛවේ දුක්ඛින්ද්‍රියං. කුමද්ද පින්වත් මහණනි දුක්ඛින්ද්‍රිය කියලා කියන්නේ? භාගතුන දේශනා යංකෝ බික්ඛවේ කායිකං දුක්ඛං. කායිකව විඳින යම් දුකක් ඇද්ද? අපි හිතමු දැන් ඔන්න කයට අසනීපයක් ඇවිල්ලා තියෙනවා එතකොට. තේරුණා නේද? කයට අසනීපයක් ඇවිල්ලා. ඒතර කය පුරා පැතිරෙන වේදනාවක් තියෙනවා. කායිකං දුක්ඛං. කායිකං අසහතං. කය සිහි කළ බලද්දි දැනෙන්නේ කොහමද? මිහිරි බවක්ද අමිහිරි බවක්ද? අමිහිරි බවක් දැනෙන්නේ. අසහතං. කාය සම්පස්සජං දුක්ඛං අසහතං වේදිතං. ඒතර ඒ වචනින් ගන්නවා භාගතුන් වහන්සේ. අපි හිතමු කවුරු කෙනෙක් කම්මුලටයක් ගහනවා. ඒ කයයි පහසයි විඥාන එකතු වෙද්දි මෙයාට කොහොමද හටගන්නේ? සැපද්ද? දුකක්? මිහිරක්ද? අමිහිරක්? අන් දේශනා කරන වේදිතං ඉදං උච්චති බික්ඛවේ දුක්ඛින්ද්‍රිය. අන්න තීරුම් ගන්න කෙනෙක් කොහමද? ඒ ස්වභාවය තමයි දුක්ඛින්ද්‍රිය කියලා කියන්නේ. දැන් බලන්න මෙතන කායිකං සුඛං කායිකං දුක්ඛං කියලා දෙයක් පාවිච්චි කරනවා. කාය සම්පස්සජං සුඛං දුක්ඛං කියලා දෙයක් පාවිච්චි කරනවා. අපි දැන් ඔන්න AC රූම් එකේ ඉන්නවා. ගත පුරාම දැවටිච්ච සැපයක් තියෙනවා පොඩි. කවුරු කෙනෙක් අපි හිතමු දැන් ඔළුව බොහෝම මේ අපිට දැන් සෙනෙහසින් ඔළුව අත ගන්න හරි මනාපෙන්. ඒතර කයයි පහසයි විඥාන එකතු වෙද්දී ඇති වෙන එකක්. එහෙමනේ තීරපින්වත් එතකොට. අර බලනකොට හරි ආශ්චර්ය භාගතුන් වහන්සේ වචන දෙකම ගන්න එතකොට. කය ස්පර්ශයෙන් හට ගන්න එකක්, කය මුල් වෙලා උපදින සැපයක් කියන වචනේ පාවිච්චි කරනවා. කය ස්පර්ශයෙන් හට ගන්න දුකක්, කය මුල්ලා තියෙන දුකක් කියලා වචනේ පාවිච්චි කරනවා. දෙකම පාවිච්චි කරනවා. කොහොම වුණත් තියෙන දුක දුකමයි. කොහෙන් ආවත් සැප සැපමයි. අතර බලන්න මේ දෙක හට ගන්නකොට ඔන්න දැන් සැප ඉපදුනා, පවතිනවා, නැති වුණා. ඊළඟට දුක ඉපදුනා, පවතිනවා, නැති වුණා. යත ඉරුන් අරගෙනම වාසය කරනවා. ඊළඟ දේශනා කරනවා කොහොමද බුදුරජාණන් දේශනා කරනවා කතමංච බික්ඛවේ සෝමනස්ස ඉන්ද්‍රියං. පින්වත් මහන්නේ මේ සෝමනස්ස ඉන්ද්‍රිය කියන්නේ කොහොමද? යංකෝ බික්ඛවේ චේතසිකං සුඛං. මානසිකව උපදින සතුටක් තියෙනවා. චේතසිකං සාතං.
මනස පුරා පැතිරිච්ච මේ මිහිරි බවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මනෝ සම්පස්සජං සුඛං සාතං වේදිතං. මනසේ ස්පර්ශයෙන් උපදින සතුටක් තියෙනවා. කොහොමකින්ද? මනසේ ස්පර්ශයෙන් හටගත් සතුටක් තියෙනවා. මනසේ ස්පර්ශයෙන් හටගත්තු මිහිරි බවක් තියෙනවා. මිහිරි බවක් තියෙනවා. ආන්න එකට කියනවා එහෙම ස්වභාවයක් විඳිනව නම් යම් කෙනෙක් විඳ ඉන්නව නම්. ඒකට කියනවා මොකද්ද? සෝමනස්සින්ද්‍රයන් කියන වචනේ පාවිච්චි කරනවා. ඒ ඉපදිලා තියෙන මොන ඉන්ද්‍රියද ඒකට? සෝමනස්ස ඉන්ද්‍රිය. එහෙනම් කයෙන් යම් දුකක් ඉපදිලා තියෙනවා නම් කොහොමද හටන් තියෙන්නේ? දුක් ඉන්ද්‍රිය. කයෙන් සැපයක් මිහිරක් ඉපදිලා තියෙනවා නම් ඒක සැප ඉන්ද්‍රිය. මනසින් හින සතුට සෝමනසක් ඉපදලා තියෙනවා නම් සෝමනස් ඉන්ද්‍රිය. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ චේතසිකං ඉදං උච්චති භික්ඛවේ සෝමනස් ඉන්ද්‍රිය කතමංච භික්ඛවේ දෝමනස් ඉන්ද්‍රිය. පින්වත් මහන් දෝමනස් ඉන්ද්‍රිය කියන්නේ කොහොමද? යංකෝ භික්ඛවේ චේතසිකං දුක්ඛං. මානසිකව ආපු මහා පීඩාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි චේතසිකං අසහත මානසිකව ආපු මහා අමිහිරක් තියෙනවා. සමහර පීඩා එනවා ගත සිතත් වෙලාගෙන තියෙන ඒවා එනවා. තේරෙලා නැද්ද එහෙම ඒවා? සමහරලාට නෝ ඒක ගතට එච්චර දැනෙන්නේ නැහැ. ගතට දැනෙන්නේ නැහැ එච්චර. මනස ඇරමුණේ විඥාන එකතු වෙනකොට එතන පොඩි දුක් සහගත බවක් අමිහිරි බවක් තියෙනවා එච්චරයි. ගතට බලපාන්නේ. ඒකයි මේ වචන දෙකම පාවිච්චි කරන්නේ කොහොමද? මනසේ ස්පර්ශයෙන් හටගන්න දුකක් අමිහිරක් වේද. ඉදං උච්චති භික්ඛවේ දෝමනස් ඉන්ද්‍රිය. මේකට කියන්නේ කොහොමද? දෝමනස් ඉන්ද්‍රිය. දෝමනස් ඉන්ද්‍රිය. හරි පුදුමයි පින්වත්නි භාගතුන් වහන්සේගේ සිහිය නම් සාදු සාදු පින්වත්නි. මේ සිහියට සංවේදී වෙන දේවල් ශාස්ත්‍රුන් වහන්සේට පින්වත්නි. පුදුමයි දැන් මෙහෙම දකින්න ශාස්ත්‍රුන් වහන්සේ නමක් හිටියේ නැත්තම් කොහොමද ඒක බලන්න පසේ බුදුවරයෙක්ගේ සම්මා සම්බුදුවරයෙක්ගේ වෙනස එතකොට. ඒත් සම්මා සම්බුදුවරයෙකුට මේව සංවේදී වෙන්නේ නැහැ පින්වත්නි. මේ පසේ බුදුවරයෙකුට. දැන් ඔය අපි ඊයේ කතා කළා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා සංවේදී වෙන්නේ නැහැ. සති ධම්ම විජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා වශයෙන් ඒ සංවේදී වෙන්නේ නැහැ. මේව සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්බුදුවරයෙකුටම සංවේදී වෙන දේවල්. සම්බුද්ධත්වයයි පසේ බුද්ධත්වයේ වෙනස. හරි ආශ්චර්යයි පුදුම ආශ්චර්යයි පින්වත්. ඒකට එහෙනම් දැන් තේරෙනව නේද? සම්බුදු බවට කොච්චර පාරමී බලයක් වැඩෙන්න ඕනද පින්වත්නි. අම්මෝ ඒ ගුණ කඳ ඒකනේ කියන්නේ. ඒ තියෙන එක පියවරට අම්මෝ ශාස්ත්‍රුන් වහන්සේ බැහැ දකින්නවා කියලා හොයන්න යන එක පියවරට පින්වත්නි පුදුම පුණ්‍ය ස්කන්ධයක් ගලන්න එච්චර අවබෝධයක්. එච්චර අවබෝධයක්. හරි පුදුමයි. කය මුල් කරගෙන සිහිය තියාගන්න පුළුවන් කියලා බුදුවරයෙකුට විතරයි සම්මා සම්බුදුවරයෙකුට විතරයි සංවේදී වෙන්නේ. විදීම් මුල් කරගෙන සිහිය පිහිටවන්න පුළුවන් කියලා. සිත මුල් කරගෙන සිහිය පිහිටවන්න පුළුවන් කියලා. ඊළඟ මනසේ උපදින ධර්මයන් මුල් කරගෙන සිහිය පිහිටවන්න පුළුවන් කියලා. ඊතරම් විශාලද මේ කියන්නේ කය මුල් කරගෙන සිහිය පිහිටවන්න පුළුවන් කියලා ක්‍රම 14කට දකින්න. දැන් බලන්න ධර්මයන් මුල් කරගෙන සිහිය පිහිටවීම නීවරණ පරියායෙන් පංච උපාදානස්කන්ධ පරියායෙන් ආයතන පරියායෙන් සප්තබොජ්ජංග පරියායෙන් චතුරාර්ය සත්‍ය පරියායෙන් ඒ දකින්න දැකීම පින්වත්නි. ඊළඟට තෘෂ්ණා ගඟ වුණත් කොච්චර දකින්නවද? ඇස මුල් කරගෙන කියයි, ඇසට පේන රූපය මුල් කරගෙන කියයි, ඇසේ ස්පර්ශය මුල් කරගෙන, ඇසේ විඥානය මුල් කරගෙන කියයි, ඇසේ ස්පර්ශය මුල් කරගෙන හට ගන්නවා කියයි, ඇසේ ස්පර්ශයෙන් උපදින විඳීමෙන් තණ්හාව හට ගන්නවා කියයි, ඊළඟට ඇසේ ස්පර්ශයෙන්
මේ උපදින හඳුනා ගැනීම මුල් කරගෙන තණ්හාව හට ගන්නවා කියයි. ඒ චේතනා මුල්ල තණ්හාව හට ගන්නවා කියයි. ඒ ਵਿਚාරයේ මුල්ල තණ්හාව හට ගන්නවා කියයි. කොතරම් පුළුල් පරියායත් සම්මා සම්බුද්ධත්වයේ ආශ්චර්යය. සම්මා සම්බුද්ධත්වයේ ආශ්චර්යය. දැන් කවුරුත් හොයන දෙයක්නේ සම්මා සම්බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ වෙනස. ඔය තමයි ඒක පින්වත්නි. ඔය තමයි ඒක. හරි ආශ්චර්ය පින්වත්නි පුදුම හිතෙනවා භාග්‍යතුන් වහන්සේගේ මේ අවබෝධය ගැන. ඊළඟට දේශනා කරන පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කතමංච භික්ඛවේ උපේක්ඛේන්ද්‍රිය. පින්වත් මහණේ උපේක්ෂා ඉන්ද්‍රිය කියන්නේ කොහොමද? යංකෝ භික්ඛවේ කායිකම් වා චේතසිකම් වා නේව සාතං නාසාතං වේදිතං. කායිකව හෝ මානසිකව හෝ මිහිරිත් නොවූ අමිහිරිත් නොවූ යම් විඳීමක් විඳීද මේ මහණෙනි උපේක්ඛා ඉන්ද්‍රියයි කියනු ලැබේ. ඒතර මේ දෙක වෙන් කරන්නේ කායික වෙනමයි මානසික වෙනමයි කියලා වෙන් කරන්නේ. උපේක්ඛා උපේක්ෂාවමයි. නමුත් බලන්න සැපේ වෙන් වුණා. කායික සැපයට කියන්නේ සැප කියන වචනේ පාවිච්චි කරනවා. මානසික සැපයට කියන්නේ සෝමනස්ස කියන වචනේ පාවිච්චි කරනවා. කායික විඳින පීඩාවට කියන දුක කියන වචනේ පාවිච්චි කරනවා. මානසික විඳින පීඩාවට කියන්නේ කොහොමද? දෝමනස් ඉන්ද්‍රියන් කියන වචනේ පාවිච්චි කරනවා. يعني මේකේ මේ හතර වෙනසක් තියෙනවා. උපේක්ෂාව ගන්නකොට මොකද වෙන්නේ? ඒක වෙන් කරන්නේ. කායිකවයි මානසිකවයි මිහිරිත් නොවූ අමිහිරිත් නොවූ ස්වභාවයක් විඳිනවා. ඒ සියල්ලට පොදුවේ පාවිච්චි කරන කොහොමද? ඒ සියල්ලට පොදුවේ පාවිච්චි කරන පින්වත්නි උපේක්ෂා ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රියන් කීයද දැන් මේ? පහක්. අපේ ජීවිතේ නම් දැන් මේ වෙලාවේ ඔබ යම් ඉන්ද්‍රියක් තුළ මේක කියන පහෙන් එකක ඉන්නේ මේ වෙලාවේ. සමහරවිට ඔබට මේ වෙලාවේ සුඛ ඉන්ද්‍රියක් තුළ ඉන්න පුළුවන්. ඔබ මේ වෙලාවේ සමහර දුක් ඉන්ද්‍රියක් තුළ ඉන්න පුළුවන්. සමහරවිට සෝමනස් ඉන්ද්‍රියක් තුළ ඉන්න පුළුවන්. සමහර දෝමනස් ඉන්ද්‍රියක් තුළ ඉන්න පුළුවන්. සමහර අය උපේක්ඛා ඉන්ද්‍රියක් තුළ ඉන්න පුළුවන් මේ වෙලාවේ. තමන්ගේ ජීවිතේ ගලපලා බලන්න පින්වත්. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි දේශනා කරනවා කොහොමද මේ කට්ටෝපම කියන සූත්‍රයේ දැන් මේක වේදනානුපස්සනාවත් එක්ක සම්බන්ධයි පින්වත්නි. එතකොට මේක ඉන්ද්‍රියක් විදිහට දේශනා කරන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළා මේ කට්ටෝපම කියන සූත්‍රයේ හරි ලස්සන මේක තව තේරුම් ගන්න කරුණු ටිකක් පංචමාන භික්ඛවේ ඉන්ද්‍රියානි පින්වත් මහණ ඉන්ද්‍රියන් පහක් තියෙනවා. කතමානි පංච කුමද්දේ පහ සුඛින්ද්‍රිය දුක්ඛ මේ සුඛින්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය දුක්ඛින්ද්‍රිය දෝමනස් ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය. බුදුරජාණන් දේශනා කළා මෙතන සුඛ වේදනීයම් භික්ඛවේ පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛින්ද්‍රිය. සැප විඳීමට හේතු ස්පර්ශය නිසා සැප ඉන්ද්‍රිය උපදී. සෝ සුඛිතෝ සමානෝ සුඛිතෝස්මීති පජානාති. එතන මොකද වෙන්නේ? සැපයට පත්ව සුඛිත ඌයමි දැනගනිමි කියනවා. අන්න වැදගත් කාරණේ. දැන් මං කයෙන් මං සැපයටපත් වෙලා ඉන්නේ. දැන් කායිකව දැන් මේ සැපවත් වෙලා ඉන්නවා කියලා දැනගන්නවා කියන. ඔන්න මම අපි හිතමු එළියේ පහළේ ඉඳලා අපි හිතමු දැන් ඔන්න AC ෆෑන් එකක් දාගන්නවා. මොකද වෙන්නේ එතකොට යම්? අයිට වඩා පොඩි කායික සැපයක් එනවා. අපි හිතමු AC මැෂින් එකක් ගාවට යනවා කෙනෙක්. දැන් කායිකව යන් සැපයකට ඉපදිලා තිනවට. ඊළඟට කියන තස්සේව සුඛ වේදනීයස්ස පස්සස්ස නිරෝධා යන් තච්ඡම් වේදිතං. එතකොට මේ සැප විඳීමට හේතු ස්පර්ශය නිරුද්ධ වීමෙන්
සුඛ වේදනීයම් පස්සම් පටිච්ච උප්පන්නං සුඛින්ද්‍රියං තන් නිරුජ්ජති. මොකද වෙන්නේ? ඒයින් හටගත් යම් සැප විඳීමක් ඇද්ද? ඒ සැප වේදනාව ඇති කළ ස්පර්ශ නිසා උපන් සැප ඉන්ද්‍රියක් ඇද්ද? ඒක නිරුද්ධ වෙලා යනවා කියන. අපි නෝ AC මැෂින් එකකින් එනවා එළියට එනවා. ග්‍රීෂ්ම කාලය කියන්නේ මොකද වෙන්නේ එතකොට දැන්? ස්පර්ශ වෙනස් වුණා. කාය පුරා දිවෙන සැපයත් මොකද වෙන්නේ? නැති වෙලා ගියා. අපි තුමු කෙනෙකුට ඔළුව අත ගා ඉන්නවා. එයා ඒක දමලා ගහලා යනවා යන්න. එතන මොකද වෙන්නේ? අපි නිදි කිරා වැටි වැටි බොහොම ලස්සනට හිටිය දැන් ඉවරයි ඊට පස්සේ. වෙන්නේ නැද්ද? මේකයි. ඒක දැන් බලන්න ආරි ශ්‍රාවකයෝ මේක දැනගන්නවා කියනවා. බාහන කොච්චර සංයමයක් තියෙන්න ඕනද? ඉපදුණු බව දන්නෝ, පවතින බව දන්නෝ, නැති වෙන බව දන්නෝ. ඔහොම දැනගන්න මොකද වෙන්නේ කාලයක් යනකොට? අර සුඛින්ද්‍රියට තණ්හාවෙන් උපාදාන වෙන ස්වභාවය මොකද වෙන්නේ? නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒකේ වේදනානුපස්සනාව ගැන කියද්දි කියන්නේ ඒකයි. කුමක්ද කියන්නේ? මේක Tamanටත් ගලපන්න කියනවා, අනුන්ටත් ගලපන්න කියනවා. හට ගැනීම දකින්න කියනවා, නැතිවීම දකින්න කියනවා. හට ගැනීමයි නැතිවීමයි දෙකම දැක ඉන්න කියනවා. දැන් බලන්න මුලින්ම දේශනා කරන්නේ මේකේ මේ හට ගැනීමයි නැතිවීම දෙකම දකින්න කියලා. මුලින්ම කියන්නේ හට ගැනීම දකින්න වාසය කරන්න කියලා. ඊළඟට දේශනා කරන්නේ මොකද්ද? නැතිවීම දකින්න වාසය කරන්න කියනවා. ඊට පස්සේ හිත හුරු වුණාට පස්සේ හට ගැනීමයි නැතිවීම දෙකම දකින්න මනස හුරු කරන්න කියනවා. ඔහොම හුරු වෙද්දී තේරුම් ගන්නවා කියනවා. අත්ති වේදනාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. මේ වගේ හට ගන්න, පවතින, නැති වෙලා යන විඳීමක් නෙවද මේ උපදින්නේ, පවතින්නේ, නැති වෙන්නේ කියලා අන්න වේදනාව ගැන තේරුම් ගන්න පටන් ගන්නවා කියනවා. යාව දේව ඥානමත්තාය. ඒක විශේෂ ඥානයක් උපදින හේතු වෙනවා කියන මොකද විශේෂ ඥානය එතන තියෙනවා. විඳීමේ හට ගැනීමක් තියෙනවා, පැවතීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. පතිස්සති මත්තාය බලවත් සිහිය පිටනවා කියනවා. අනිශ්චිතෝජ විහෙරති ආශ්චර්යයි. මෙන්න මේ සංසිද්ධිය ජීවිතයේ තුලින් දැක ඉන්නකොට මොකද වෙන්නේ? බාහිර ලෝකයේ කිසි දෙයක් එක්ක හිත මිශ්‍ර වෙන්නේ නැති යනවා කියනවා. ඇයි? මිශ්‍ර වෙන්නේ නැත්තේ ඇයි? තේරෙනවා මේ එකතු වෙන සෑම දෙයකින්ම සැපයක් උපදිනවා, පවතිනවා, නැති වෙලා යනවා. දුකක් උපදිනවා, පවතිනවා, නැති වෙලා යනවා. උපේක්ෂාවක් උපදිනවා, පවතිනවා, නැති වෙලා යනවා. මේව තේරුම් ගන්න හිතව මොකද වෙන්නේ? හිතම බාහිර කිසි දෙයක් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව. අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. ඒතර බාහිර කිසි දෙයකට මොකද වෙන්නේ? උපාදාන වෙන්නේ නැතුව යනවා කියනවා. ඔන්න රහත් මුනිවරු බිහි වෙන ක්‍රමයේ පින්වත්නි. ඔන්න සුපටිපන්න ශ්‍රාවක සංඝරත්නය ආශ්චර්යයි. තේරුණා නේද පින්වත්නි මේ ශ්‍රාවක සංඝරත්නය ආශ්චර්යයි. හරි ආශ්චර්යයි. ශ්‍රාවක සංඝරුවන බිහි වුණේ මේ ක්‍රමයට පින්වත්නි. දැක්ක නේද මේ සුපටිපන්න උජුපටිපන්න ගුණධරණ ශ්‍රාවක සංඝරුවන මේ අනුත්තර පින්කිත බිහි වුණේ මේ ක්‍රමයට පින්වත්නි. අනුත්තර පින්කිත බිහි වුණේ මේ ක්‍රමයට. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ එතකොට ඒක සංසිඳුණු බවක් දැනගන්නවා කියනවා. දැන් සුඛින්ද්‍රිය දුක්ඛ වේදනීයම් භික්ඛවේ පස්සම් පටිච්ච උප්පජ්ජ දුකින්ද්‍රියං. දුක් විඳීමට හේතු ස්පර්ශය නිසා දුක නම් වූ ඉන්ද්‍රියෝම උපදිනවා කියනවා. ඊළඟ මොකද වෙන්නේ? සෝ දුක්ඛිතෝ සමානෝ දුක්ඛිතෝස්මීති පජානාති. ඒ විතරක් නෙවෙයි. දැන් දුකටපත් වෙලා ඉඳගෙන දැන් දුකෙන් යුතුව ඉන්නවා කියලා දැනගන්නවා කියනවා. සාමාන්‍ය හිතේ ස්වභාවය මොකද්ද මේක? සැප ආපු ගමන් සැපට ලොල් වෙලා දුවගෙන යනවා. දුක ආපු ගමන් අඩා දොඩාගෙන වැළපීගෙන
ඔහි අවමුළු වලට රිංගලා ඔහි කල්පනා කර කර ඉන්නවා. ඔකනේ තමයි ජීවිතවල තියෙන පින්වත්නි. ඔන්න අපිට වෙන්න සිද්ධිය. අහෝ එහෙම දුක් විඳින මිනිසයා අනේ ශාස්ත්‍රඥ වහන්සේ පිහිට දෙන හැටි පින්වත්නි ආශ්චර්යයි. ආශ්චර්යයි. තස්සේව දුක්ඛ වේදනීයස්ස පස්සන් නිරෝධං යං තජ්ජං වේදිතං දුක්ඛ වේදනීයං පස්සම් පටිච්ච uppannං දුක්ඛින්ද්‍රියං තනිරුජ්ජති. හැබැයි ඒක නිත්‍ය වෙලා පවතින්නේ මොකද වෙන්නේ පින්වත්නි? ඒ දුක් විඳීමට හේතු හේතු වෙච්ච ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් දුක් විඳීමක් ඇද්ද? ඒ දුක් වේදනාව ඇති කළ ස්පර්ශ නිසා උපන් දුක්ඛින්ද්‍රියක් ඇද්ද? ඒක නිරුද්ධ වෙලා යනවා කියන. එහෙම නේද වෙන්නේ පින්වත්නි? ඕන කවුරු කෙනෙක් අපිත් එක්ක අමනාප වෙනවා. මොකද ඉස්සෙල්ලා අපිත් එක්ක හරිය ප්‍රියමනාප වෙනවා. අම්මෝ අපේ හිත සතුටින් ඉපලිලා. ඊට පස්සේ ඔන්න මොකද දවස් දෙකකට පස්සේ අමනාප වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඊට පස්සේ හිතේ දුක තියෙන්නේ ඒකට. ඊට පස්සේ ඔහි අස්සකට මුල්ලකට වෙලා කල්පනා කරගෙන ඉන්නවා. අඬ බකම වුණා වගේ. නැද්ද බලන්න? ඔහොම ඉන්නකොට ආයෙ ඊට පහුවෙන් උදේ ආයෙ hina වෙනවා. ආයෙ ඔක්කොම අමතකයි. පුදුම රැවටීමක් තුල අපි ජීවත් වෙන පින්වත්නි. අම්මෝ හිතා ගන්න බෑ මේක. මෙහිම රැවටි අහෝ මේ සසරක ඔය ගින්දර විඳ කොච්චර එනවද ඉතින් අපි. ආයෙත් ඉතින් මේ ගින්දරෙන් යුතු සසරටම ඉතින් අපි වැටෙනවා. මේ කියන දැක්ම පිරිසිදුනේ නැත්තම් පින්වත්නි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර දුක්ඛින්ද්‍රිය නිරුද්ධ වෙලා යනවා කියන කොමක් නිසාද? ඒ ස්පර්ශ නිරුද්ධ වෙච්ච නිසා. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ කුමක්ද? මහනි මානසික සැප විඳීමට හේතු ස්පර්ශය නිසා යම් සොම්නසක් උපදී කියන. ඔන්න මනසට අරමුණක් සිහි වෙනවා, හිතේ සතුට ගලනවා. එවිට මානසික සැපයටපත් සැපවත් වූ සිත් ඇතිවීමේ දැනගන්න ඕන කියනවා. ඒ මානසික සැප විඳීමට හේතු ස්පර්ශ නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විදීමක් ඇද්ද? ඒ මානසික සැප වේදනාව ඇති කළ ස්පර්ශ නිසා උපන් යම් සොම්නස් ඉන්ද්‍රියක් ඇද්ද? ඒක නිරුද්ධ වුණා කියලා දැනගන්න ඕන කියනවා. ප්‍රියමනාප කෙනෙක් සිහි වෙනවා. සතුටක් තියෙනවා. තරහකාරී සිහි වෙනවා. මොකද වෙන්නේ එතකොට? දුකක් තියෙන්නේ. අර ස්පර්ශ නැති වෙලා ගියා. ඒ ස්පර්ශ නැති වෙද්දී මොකද වෙන්නේ? සැපත් නැති වෙලා ගියා. දැන් බනහා ඉන්නකොට. බනහා මානසික උපදින යා සතුටක් සොම්නසක්. මානසික උපදින යා සතුටක් සොම්නසක්. එතන මොකද වෙන්නේ? අපි දැන් ඉන්නවා මෙහෙම. බනහලි ඉවරනවා. ඉවරච්ච ගමන් ඉවරයි සතුට සොම්නස. නැද්ද බලන්න? ඉන්න මේ සෝමනස් ඉන්ද්‍රිය හිතේ උපදිනවා. ඒ ස්පර්ශය තියෙනකම් පවතිනවා. ඒ ස්පර්ශ නැති වෙද්දී ඒ සෝමනස් ඉන්ද්‍රිය නැති වෙලා යනවා. ඒ සෝමනස් ඉන්ද්‍රිය කියනක තේරුම් ගන්න මහන්සි ගන්න. ඉතින් බලන්න මේක ඔබට මේ බාහිර ලෝකයේ තියෙන භෞතික උපමා අරගෙන එහෙම 100ක් කියන්න බෑ. මේක හිතේ තියෙන ස්වභාවයක් මේක. හිතේ තියෙන ස්වභාවයක් මේක. භාගතුන් වහන්සේ යම් අවස්ථාවල විස්තර කරන මේක තියෙන යම් තැන්වල ඔබ ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේක සංසිඳිර යනවා කියන ස්පර්ශ නැති වෙද්දී සෝමනස. මාන්‍ය මානසික දුක් විඳීමට හේතු ස්පර්ශය නිසා දොම්නස් ඉන්ද්‍රිය උපදී. එවිට වූ මානසික දුකටපත්ව ඒ දුකටපත් වූ සිත් ඇතිවීම දැනගනී කියනවා. මොකද වෙන්නේ? දුකටපත් වෙලා නේ ඔහු දැනගෙන ඉන්නවා කියන්නේ දැන් මනස දුකටපත් වෙලා තියෙන්නේ කියලා. අම්මෝ හිතා ගන්න බෑ නේද පින්වත්නි. දැන් අපි නම් වෙන්නේ හැමතිස්සෙම ওই කිසි දෙයක් දැනගන්න හැමතිස්සෙම සැලෙන එක නෙවෙන්නේ අපි හැමතිස්සෙම. සැලෙන එකයි ඇලෙන එකයි. ඇලෙන එකයි සැලෙන එකයි. අපිට උච්චර අපේ ජීවිතවල සාමාන්‍ය තියෙන්නේ. සත්පුරුෂ භූමිය තුල තියෙන ලෝකයක් මේ. ඊළඟ විස්තර කරනවා මේ මානසික දුක් විඳීමට හේතු
ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විදීමක් ඇද්ද? ඒ මානසික දුක් වේදනාව ඇති කළ ස්පර්ශ නිසා උපන් දුම්නස් ඉන්ද්‍රියක් ඇද්ද? ඒක නිරුද්ධ වෙයි කියන. ස්පර්ශ නිරුද්ධ වෙනකොට දුම්නසත් නිරුද්ධ වෙනවා. ඒක සංසිඳිලා යයි කියන. එහෙනම් මේ ලෝකේ සැපෙන්ම වාසය කරන සිතක් නෑ පින්වත් ඉන්නකොට මනුස්ස ලෝකේ. දුකෙන්ම තියෙන හිතකුත් කෙරෙහිකුත් නෑ මේ ලෝකේ. මේ ඔක්කොම මාරු වෙවි කොයි වෙලාවෙත් තියෙන්නේ. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් හරි ආශ්චර්යයි පින්වත්. මේක තේරුම් ගන්න පුළුවන් නම් ආශ්චර්යයි. අපේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේක තේරුම් ගන්න බැරිකම. මහණි උපේක්ෂා විඳීමට හේතු ස්පර්ශය නිසා උපේක්ෂා ඉන්ද්‍රිය උපදිනවා කියනවා. එවිට ඔහු උපේක්ෂාවට පත්ව උපේක්ෂා ඇතිවීමේ දැනගනී කියනවා. ඒ උපේක්ෂා විඳීමට ස්පර්ශ නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විදීමක් ඇද්ද? එනං ඒ උපේක්ෂා වේදනා ඇති කළ ස්පර්ශ නිසා උපන් උපේක්ෂා ඉන්ද්‍රිය මොකද වෙන්නේ? ඒක නිරුද්ධ වෙලා යනවා කියනවා. එනේ හැමතිස්සෙම මේ දේවල් කුමක්ද අපි දකින්න ඕන පින්වත්නි? ඉන්ද්‍රියක් විදියට දැක දැක ඉන්න මහන්සි ගන්න ඕන. මේ ඉන්ද්‍රිය පරයයක් එතකොට මේක. ඉන්ද්‍රිය පරයය. මාන්නේ ඒක මේ වගේ දෙයක් කියනවා. ගිනිගාන දඬු දෙකක් ඝට්ටණය කිරීමෙන් එකිනෙක එකතු වීමෙන් උණුසුමක් උපදිනවා කියනවා. ඒ කාලේ ගිනි ගහන උපද්දන්න දඬු පාවිච්චි කරලා තියෙන මොනවා හරි. එතකොට මේ දෙක එකට ඝට්ටණය කරනකොට ගින්න උපදිනවා කියනවා. ගින්න හටගන්නේ. ගිනි ගාන දඬු දෙකේම වෙන්වීමෙන් වෙන්කොට තැබීමෙන් එයින් හටගත් යම් උණුසුමක් ඇද්ද? ඒ නිරුද්ධ වෙයි කියනවා. සංසිඳේ කියනවා. එසේ මහන්නේ අන්න විස්තර කරනවා. සැප විඳීමට හේතු ස්පර්ශය නිසා සැප ඉන්ද්‍රිය උපදිනවා. දුක් විඳීමට හේතු ස්පර්ශය නිසා දුක් ඉන්ද්‍රිය උපදිනවා. උපේක්ෂා විඳීමට හේතු ස්පර්ශය නිසා උපේක්ෂා ඉන්ද්‍රිය උපදිනවා. ඒ ස්පර්ශය නැතිවීමෙන් නිරුද්ධ වීමෙන් මොකද වෙන්නේ? ඒ සැප දුක උපේක්ෂා නිරුද්ධ වෙලා යනවා කියලා භාගතුන් දේශනා කළා. පින්වත්නි හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේලා මේ සෝතාපන්න කියන සූත්‍රය දේශනා කළා. මහණෙනි මේ යම් කලක ආරි ශ්‍රාවකයා මේ ඉන්ද්‍රියන් පස පිළිබඳ හට ගැනීමත් නැසීමත් ආස්වාදිත ආදීනවයත් නිස්සරණයත් ඒ වූ හෙටියෙන්ම දැනගනීද මහණෙනි ආන් ඒ ශ්‍රාවකයට කියන කවුද අපායට නොවැටෙන ස්වභාවයෙන් යුතු වෙයි කියන. නියත වශයෙන් නිවන පිහිට කොට ඇත්තේ වේ. සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ කියන. අන්න අරහත්ත්වයට පත් වෙන ක්‍රමී පින්වත්නි. මේ ඔස්සේ ඉස්සෙල්ලා එතකොට මේ ඉන්ද්‍රියන් තේරුම් ගන්න ඕන. ඉතින් ඉස්සෙල්ලා ඒ නිසා එකපාරට ඔබ පින්වත්නි කවදාවත් මේ ශාසනික දේවල් වලදී එකපාරට තණ්හාව නැති කරගන්න තැනට එන්න එපා. ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕන? දැන් අපිට මතකනේ තයෝදම්ම සූත්‍රෙත් අපි කොච්චර දේවල් හදන්න තියෙනවද කියලා අපිට. අන්තරේ තයෝදම්ම සූත්‍රය කතා කරන්නේ යද්ද කතා කරන්නේද තේරුණා. ඉස්සෙල්ලාම හදාගන්න තියෙන පවට ලැජ්ජාවයි බයයි. ප්‍රමාදීව අප්‍රමාදී බවයි. දැන් කියන එකපාරට රාග දේශ මොහ විතර නැති කරගන්න හැදුවා මොකද වෙන්නේ? ඉස්සෙල්ලම රාග දේශ මොහ නැති කරගන්න කැමති කෙනා පවට බයයි, විපාකෙට පවට ලැජ්ජාවයි, විපාකෙට බයයි, අප්‍රමාදී බවයි තමයි උපදෝගෙන හිත හිතා හදාගෙන ඉන්න ඕන. ඒ වගේ තමයි මේ කරුණේදී ඉස්සෙල්ලම කොහොමද මේක තේරුම් ගන්න මහන්සි ගන්න ඉස්සෙල්ලා. සමහර කෙනෙකුට මේක කරගන්න පුළුවන් වෙයි. සමහර කෙනෙකුට බැරි වෙයි. සමහර බොජ්ජංග පරයය. සමහරලාට අපි ශ්‍රද්ධා විරි සති සමාධි ප්‍රඥා පරයය. ඉතින් මේ වගේ විවිධ පරයයන් තියෙනවා. සමහර පංච උපාදානස්කන්ධ පරයය අපි කතා කළා. ආයතන පරයය අපි කතා කළා. මේ තව පරයයක් එතකොට. ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න බලන් ජීවිතي සුඛින්ද්‍රිය කියන ස්වභාවය දැන් විස්තර කළා. එහෙම එකක් උපදිනකොට උපදින බව තේරුම් ගන්න. පවතිනකොට පවතින බව තේරුම් ගන්න. නැති වෙනකොට නැති වෙන බව තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඒ තේරුම් ගැනීම ඉස්සෙල්ලා දියුණු වෙන්න. ඒ තේරුම් ගැනීම වැඩෙද්දී අනිත් ඒවා සකස් වෙන දේවල් ඒවා පින්වත්.
ඒකයි මෙතන දැන් මෙතන කියන්නේ කොහොමද මේ සෝතාපන්න වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලා හට ගැනීම, නැතිවීම. ඒක තේරුම් ගන්න කියන. ඕ තේරුම් ගන්න කෙනාට ඒකේ ආස්වාදයක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ආදීනමයක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. නිස්සරණයක් තියෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් ඉස්සෙල්ලා හට ගැනීම තේරුම් ගන්න මහන්සි ගන්න මේකේ. හට ගැනීම තේරුම් ගන්න මහන්සි ගන්නකොට නැතිවීමත් තේරෙන්න පටන් ගන්නවා. අනිතරට අපි ඉස්සෙල්ලා වෙනවා. ඊළඟ විස්තර කරන පින්වත් මහන්නේ මේ ඉන්ද්‍රියන් පහක් තියෙනවා. පින්වත් මහන්නේ යම් කලක ආර්ය ශ්‍රාවකයා හට ගැනීම නැසීම මේ ඉන්ද්‍රියන් පහේ හට ගැනීම නැසීම ආස්වාද ආදීනමේ නිස්සරණේ ඒ උහිටීම හැටියෙම දැන වාසය කරද්දී සියලු උපාදානයන්ගෙන් නිදහස් වේද ආනේ උත්තමය තමයි කියන රහතන් වහන්සේ. බලන්න එතකොට මේ පහේ පිහිටලාම කෙනෙක් නිදහස් වෙන හැටි. හරි ලස්සන විස්තරයක් තියෙන මහණෙනි උප්පටිපාටික කියන සූත්‍රයේ තියෙනවා භික්ෂුවකට අප්‍රමාදීව කෙලස් තවන වීරිය යුතු කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිතව වාසය කරද්දී දුක්ඛින්ද්‍රිය උපදී කියනවා. දැන් මේ නම් කියන්නේ ශාසනික භික්ෂුවක් සම්බන්ධයෙන් කෙලස් මේ කෙලස් දුරු කරන්න ජීවිතයේ පරදුවට තියාගෙන ඉන්න භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධ. ඒතර යාට කායිකව මහ දුකක් තියෙනවා. මෙසේ දැනගන්නවා කියන මාහට මේ දුක්ඛින්ද්‍රිය උපන්නේය. ඒ වනායේ හේතු සහිතයි, නිදාන සහිතයි, සංස්කාර සහිතයි, ප්‍රත්‍ය සහිතයි. ඒකාන්තයෙන් මේ දුක්ඛින්ද්‍රිය ඒ හේතු ටික නැතිවීමෙන්, ඒ නිදානේ නැතිවීමෙන්, ඒ සංස්කාර නැතිවීමෙන්, ඒ ප්‍රත්‍ය රහිත වීමෙන් ඒක නැති වෙලා යන දෙයක් කියලා තේරුම් ගන්නවා කියනවා. දුක්ඛින්ද්‍රිය දැනගන්නවා කියන දුක්ඛින්ද්‍රිය හට ගැනීම දැනගන්නවා කියන දුක්ඛින්ද්‍රිය නිරුද්ධ වීම දැනගන්නවා කියනවා. යම් තැනක මේ දුක්ඛින්ද්‍රිය ඉතිරි නැතුව නිරුද්ධ වේද ඒකත් දැනගන්නවා කියනවා. කොහොමද දැනගන්නේ? උපන් දුක්ඛින්ද්‍රිය ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොතනද මහණෙනි? කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා, විතක්ක ਵਿਚාර සහිත විවේකයෙන් හටගත්තු ප්‍රීති සැපේ ඇති පළවෙනි ධ්‍යානෙ උපදවා ගත්තාද යම් කෙනෙක් උපන් දුක්ඛින්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ එතනයි කියනවා. එතකන් එනම් මේ කායික දුක් පීඩා තියෙනවා කියන එක පින්වත්නි සිදු වෙන එකක්. ඕවට අතන මෙතන ගිහිල්ලා යදලා පුදලා වැඩක් නැහැ. පළවෙනි ධ්‍යානෙ උපදිනකන් කොහින් හරි මේකට මාක් හරි ගිනි ගෙඩියක් පාත් වෙනවා මේ කයට. ඒ නිසා ඒ කායික එනම් මේ කායික දුක්ඛින්ද්‍රිය කාය උස්සේ තමයි දුක්ඛින්ද්‍රිය උපදින්නේ. ඉතින් කායික උපදින මේ දුක්ඛින්ද්‍රිය සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ දකිනවා පළවෙනි ධ්‍යානෙ උපදවගත්තු ශ්‍රාවකයට විතරයි මේ කායික පීඩා නැති වෙලා යන්නේ. අනිත් එනං හැම කෙනාටම තියෙනවා මේවා. අනිත් හැම කෙනෙකුටම තියෙනවා. මේක බුදුන් ඉතින් දැකලා දේශනා කරන්නේ. ඒකට ඉතින් වෙන වෙන දේවල් කර කර ඉඳලා වැඩක් නැහැ පින්වත්. එහෙනම් කරන්න තියෙනවා එකම ස්ථිර විසඳුම මේක. කායික දුක් පීඩා නැති වෙන ස්ථිරසාර විසඳුම මෙන්න මේක. කායික මානසික දුක් පීඩාවට තියෙන ස්ථිර විසඳුමක් තියෙන තැනක් තියෙනවා පින්වත්. මේ ක්‍රමයේ විසඳුම ගන්න පුළුවන්. විස්තර කරනවා උපන් දුක්ඛින්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වන්නේ මේ කියන මහන්නේ මේ භික්ෂුව දුක්ඛින්ද්‍රිය නිරෝධය දැනගත්තේ. කොතනද? පළවෙනි ධ්‍යානෙ. එබඳු බව පිණිස සිත යොමු කොට සිටින්නේ කියනු ලැබේ. අන්න එයා ඒක තේ බලන්න දැන් මේ ශාසනයේ භික්ෂුව ඒක තීරුම් අරගෙන එතෙන්ට හිත පිහිටවන්න ඒක තමයි කර කර ඉන්නවා. කියන්නේ වෙන දේවල් කර කර ඉන්නේ නැහැ එතකොට. ඒක පුදව ගන්න තමයි කියන දඟලන්නේ එතකොට. වෙන බාහිර ලෝකෙකින් ඒතර මේ දුක් ඉඳී නැති කරන්න වෙන ඔප්ෂන් තියෙනවා නම් ඉතින් භාගතුන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරනවනේ පින්වත්. මහන්නේ මෙහිලා භික්ෂුවට අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිතව වාසය කරද්දී දුම්නස් ඉන්ද්‍රියත් ඇති වෙනවා කියන. හරි බුදුමයි පින්වත්. එතකොට මේ කෙලස් තවන වීරියෙන් ඉන්නකොට කායික පීඩාත් ඇති වෙනවා මානසික පීඩාත් ඇති වෙනවා. නැත්ති නෑ. ඔහොමසේ දැනගන්නේ කියන මට මේ දුම්නසක් ඇති වුණා. හැබැයි මේක හේතුවක් තියෙනකම් විතරයි මේ දුම්නස තියෙන්නේ. හේතු සහිතයි, නිදාන සහිතයි, සංස්කාර සහිතයි, ප්‍රත්‍ය සහිතයි. හේතු රහිතව, නිදාන රහිතව, සංස්කාර රහිතව මේක සිදු නොවන දෙයක්. දුම්නස් ඉන්ද්‍රිය දැනගන්නවා කියන විදිහට
දුම්නස් ඉන්ද්‍රිය හට ගැනීම දැනගන්නවා කියනවා. දුම්නස් ඉන්ද්‍රිය ඉතිරි නැතුව නිරුද්ධ වීම දැනගන්නවා කියනවා. කොතනද ඒ? බලන්න දැන් මේ හරි පුදුමයි භික්ෂුවට මේ ඥානෙ නැත්තම් මේ නිවන් මාර්ග දියුණු කරගන්නේ නැහැ. යම් තැනක උපන් දුම්නස් ඉන්ද්‍රිය ඉතිරි නැතුව නිරුද්ධ වෙයිද එයත් දැනගන්නවා කියනවා. උපන් දුම්නස් ඉන්ද්‍රිය ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොතනද? මහණෙනි දැන් බලන්න මෙතන කියන දුම්නස් ඉන්ද්‍රිය නිරුද්ධ වීමත් දැනගන්නවා කියනවා. ඉතුරු නැතුව නිරුද්ධ වීමත් දැනගන්නවා කියනවා. දෙකක් එක වින්වත්. නිරුද්ධ වීම කොහොමද? දැන් මානසික දුක් පීඩාවට හේතු වෙච්ච ස්පර්ශ නැති වෙනකොට ඒක නැති වෙලා යනවා. හැබැයි ඉතින් ආයෙ හට ගන්න පුළුවන්. ආයෙත් හට ගන්නෙත් නැත්නම් තියෙනවා. කොතනද ඒ? ඒකට තමයි ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. කායික දුක් පීඩා නිරුද්ධ වෙනවා. කායික ඒ අදාළ දුක් පීඩා ගැන ස්පර්ශ නැතිවීමෙන් නැති වෙනවා. හැබැයි ආයෙ හට ගන්න පුළුවන්. හැබැයි ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක් තියෙන කොහොමද? පළවෙනි ධ්‍යානෙ ඉන තාක්කල් තියෙන්නේ නැහැ ඒක. දැන් කියන්නේ මොකද්ද මේක? මානසික දුක් පීඩා ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන මහන්නේ මෙහි භික්ෂුව විතක්ක ਵਿਚාර සංසිඳුවගෙන. තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකක බවින් යුතු විතක්ක ਵਿਚාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැපේ ඇති දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරද්දී උපන් දුම්නස් ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වන්නේය කියනවා. ඉතින්ට ආවට පස්සේ ආය හටගන්නේ. ඒක ඉන්න තාක්කල්. මහන්නේ හරි පුදුම ඥානයක් තියෙනවා පින්වත් එතකොට. මහන්නේ මේ භික්ෂු දුම්නස් ඉන්ද්‍රිය නිරෝධය දැනගන්නේ. ඒ බඳු බව පිණිස සිත යොමු කරන්න යන්නේ කියනවා. දැන් බලන්න ඉන කායික පීඩා, මානසික පීඩා ඉතිරු නැතිවම නැති වෙන්නේ කොහොමයි? කායික මානසික පීඩාවල අවසානයේ මෙන්න මේ ක්‍රමයට තමයි ඇති කරගන්නේ. මහන්නේ භික්ෂුවට අප්‍රමාදීව කෙලස්තාවන වීරියුතු කාය ජීවිත අපේක්ෂාවෙන් රහිතව වාසය කරද්දී සැප ඉන්ද්‍රියත් උපදිනවා කියනවා. ආන්න බලන්න. සැප ඉන්ද්‍රිය උපදිනවා කියන්නේ දැන් පළවෙනි ධ්‍යානෙ උපදවගත්තේ. සැප ඉන්ද්‍රිය උපදිනවා. ඒක තමයි උ දැනගන්නවා කියන මේකට මුලා වෙන්නේ නැහැ කියන හරි පුදුමයි මේ භික්ෂුව එතකොට. නුවණ තියෙන භික්ෂුව. මේ සැප ඉන්ද්‍රියක් ඉපදුනා හැබැයි මේක හේතු සහිතයි. නිදාන සහිතයි. සංස්කාර සහිතයි. ප්‍රත්‍ය සහිතයි. හේතු රහිත නෙවෙයි. නිදාන රහිත නෙවෙයි. සංස්කාර රහිත නෙවෙයි. ප්‍රත්‍ය රහිත නොවන දෙයක් මේක. සැප ඉන්ද්‍රිය මේ විදිහට දැනගන්නවා කියනවා. සැප ඉන්ද්‍රිය හට ගැනීම දැනගන්නවා කියනවා. සැප ඉන්ද්‍රිය නිරුද්ධ වීම දැනගන්නවා කියනවා. යම් තැනක උපන් සැප ඉන්ද්‍රිය ඉතිරි නැතුව නිරුද්ධ වේද ඒකත් දැනගන්නවා කියනවා. කොහොමද උපන් ඉතිරි නැතුව නිරුද්ධ වෙන තැන කොතනද? මහානේ ප්‍රීතියට නොඇලීමෙන්. පළවෙනි දෙවෙනි ධ්‍යානෙ තුල ඉන්න තාකල් සැප ඉන්ද්‍රිය තියෙනවා. කය පුරා තියෙන එකක් එතකොට ඒක. හැබැයි මේ ප්‍රීතියට නොඇලිලා සිහියෙන් යුතු උපේක්ෂාවෙන් යුතු කයින් සැපයක් විඳින්මින් තුන්වෙනි ධ්‍යානෙ පුදවාගෙන වාසය කරනවා කියනවා. ආන සැප ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ මෙතනයි කියනවා. සැප ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා කියනවා. ඊළඟ භික්ෂුවක් මොකද වෙන්නේ? අප්‍රමාදීව කෙලස්තාවන වීරියෙන් වාසය කරද්දී සොම්නස් ඉන්ද්‍රිය උපදී කියනවා. හැබැයි දැනගන්නවා කියන මේ සොම්නස් ඉන්ද්‍රිය හේතු නිසා හටගත් හේතු නැතිවීම නැතිලා යනවා කියලා. ඔය විදිහට සොම්නස් ඉන්ද්‍රිය දැනගන්නවා කියනවා. සොම්නස් ඉන්ද්‍රිය හට ගැනීම දැනගන්නවා කියනවා. සොම්නස් ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වීම දැනගන්නවා කියනවා. සොම්නස් ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වීම කොතනද? ඒ තමයි කියන බුදුරජාණන් දේශනා කරන හරි ආශ්චර්යයි. සැපද දුකද ඉක්මවා ගියම සොම්නස් දුම්නස් ඉක්මවා යෑමෙන් දුක් සැප රහිත උපේක්ෂා සති පාරිශුද්ධිය යුතු හතරවෙනි ධ්‍යානෙට ඇවිල්ලා වාසය කරනවා කියනවා. ඒක වඩනවා එතකොට. ඒකේ වාසය කරනවා කියනවා. අන්න සොම්නස් ඉන්ද්‍රිය ඉතිරි නැතුව නිරුද්ධ වෙන තැන උතනයි කියනවා. හරි විශ්මිතයි පින්වත්නි. ඊළඟ දේශනා කරන පින්වත් මහණනි කාය ජීවිත අපේක්ෂා රහිතව වාසය කරද්දී උපේක්ෂා ඉන්ද්‍රියත් උපදී කියනවා. හැබැයි දැනගන්නවා කියන මේක හේතු සහිතයි කියලා. හේතු නැතිවීමෙන් නැතිලා යනවා කියලා. ඒතර උපේක්ෂා ඉන්ද්‍රිය දැනගන්නවා කියනවා. උපේක්ෂා ඉන්ද්‍රිය හට ගැනීම දැනගන්නවා කියනවා. උපේක්ෂා ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වීම දැනගන්නවා කියනවා. යම් දැනක උපේක්ෂා ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් එතරම් දැනගන්නවා කියනවා. කොතනද උපේක්ෂා ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වීම? ආශ්චර්යයි ආශ්චර්යයි පින්වත්නි. උපේක්ෂා ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වීම තමයි සංඥා නේව සංඥායතන ඉක්මවා ගිහිල්ලා හඳුනා ගැනීමයි විඳීමයි ඉතිරු නැතුව නිරුද්ධ වෙලා යන තැනක් තියෙනවා. ඒකට කියනවා සංඥා වේදනා සංඥා නිරුද්ධ වෙන තැනට කියන කොහොමද?
නිරෝධ සමාපත්තිය කියලා. ඒ උපේක්ෂා ඉන්ද්‍රිය පවා ඊතර නැතුව එතන තමයි කියන නිරුද්ධ වෙලා යන්නේ. අපිට හිතා ගන්න බැයි මානසික ස්වභාවය ගැන පින්වත්. මාන්නේ මේ භික්ෂුව උපේක්ෂා ඉන්ද්‍රිය නිරෝධය දැනගන්නේ කියන එබඳු බව පිණිස සිත යොමු කොට සිටින්නේ කියනවා. බලන්න පින්වත්නි ආශ්චර්යයි. ශාස්ත්‍රුන් වහන්සේ සැප ඉන්ද්‍රිය හඳුනගත්තා. සැප ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන හඳුනගත්තා. ඉස්සෙල්ලා දුක් ඉන්ද්‍රිය හඳුනගත්තා. දුක් ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන හඳුනගත්තා. ඊළඟ සැප ඉන්ද්‍රියක් හඳුනගත්තා. සැප ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන හඳුනගත්තා. ඊට දුක් ඉන්ද්‍රිය මේ දෝමනස් ඉන්ද්‍රිය හඳුනගත්තා. දෝමනස් ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන හඳුනගත්තා. සෝමනස් ඉන්ද්‍රිය හඳුනගත්තා. සෝමනස් ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන හඳුනගත්තා. උපේක්ෂා ඉන්ද්‍රිය හඳුනගත්තා. උපේක්ෂා ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන හඳුනගෙන සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන තැන හඳුනාගත්තා. ආශ්චර්යයි මේ නිරෝධ ගාමිනී පටිපදාව ශාස්ත්‍රුන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත්නි. ඉතින් ඒ නිසා මේ උතුම් අවබෝධය ගැන හිත පහදව ගන්න. කායික මානසික දුක් පීඩා නැති තැන හඳුන ගන්න. ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන හඳුන ගන්න. ඉතින් ඒ උතුම් උදාර සැපේ උපදව ගන්නට මේ පින්වත් සියලු දෙනාට භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මිය පරලෝකීය කීපී සිසිරලතා භාර්යාවට පින් අනුමෝදන් කිරීම පිණිස සේනානි පල්මඩ මීරිගම ලිපිනේ පදිංචි පින්වත් අමරසේන මද්දුම ස්වාමි පුරුෂයා කුමානි මද්දුම දියණිය සහ ලලිත් මද්දුම පුතුණුවන් විසින් තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගෙන ඉති මේ රැස්තුණු උදාර පින ගටිකාර බ්‍රහ්ම රාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජයා සක්දිවිඳුන් විස්කන්දේව පුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පත් දිව්වරු ඉෂ්ඨකාමී දිව්වරු ප්‍රදේශ භාර පළාත් භාර දිව්වරු ලෝකපාලක දිව්වරු සම්බුදු සසුන සුරකින සියලු දිව්වරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දිව්වරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා දිව්‍යෝද තුන් ධර්මයේ අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝ රත්නයට අනගාരികා මෑණිවරුන්ට පාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන් ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙනී සුබෝධි ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ සංඝෝපස්ථායක කට්මීරි ධම්මදේව ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට විශේෂයෙන් මේ දක්වාම ඔබට මේ කාලය පුරාවට මේ විකාශන කටයුතු වෙනුවෙන් උපකාර කළා මහමෙවුනා මහා විහාරයේ සංඝ පිරිස විශේෂයෙන්ම ඒ කල්යාණ වරුණ ආයුෂ්මතුන් සෑහෙන උපකාර කළා. ඉතින් ඒ ආයුෂ්මතුන් ඇතුළු ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. ඒ උතුම් පැවිදි ජීවිතය සුවසේ ගත කරගෙන ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය 2021 අගෝස්තු 9 වන දින මිය පරලෝකීය කීපී සිසිරලතා භාර්යාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ඒ වගේම විශේෂ සටහන් කළා තියෙනවා කේ.ඩී. සුමනසේකර පියාණන්ට, හේමචන්ද්‍ර මුදලගේ පියාණන්ට, මිල්ටන් හෙට්ටිආරච්චි පියාණන්ට, අල්ලිස් අප්පුහාමි පියාණන්ට, ඩේවිඩ් අප්පුහාමි පියාණන්ට, අගෝනෝනා මෑණියන්, රොසලිනා නෝනා මෑණියන්, කමලාවතී සහ අර්නෝලිස් සිඤ්ඤෝ යන සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ අමරසේන මද්දුම ස්වාමි පුරුෂයා, කුමානි මද්දුම දියණිය,
ලලිත් මද්දුම් පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වයස අවුරුදු 43ක් වන අමරසේන මද්දුම පියාණන් අසනීප තත්ත්වයෙන් පසුවන දර්ශිකා ශාමලී ඉදිරිසිංහ දියණිය හිල්ඩා පීරිස් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත් ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපේ ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.